समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्खदं धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स रूपं को भन्ते अनिच्चं तत्र मे छन्दो पहातभ्योति सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට පහළ වෙලා ධර්මය අවබෝධ කරගෙන ස්වයම්බූ ඥානින් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශ සලසා ගනිමින් ධර්ම ශ්‍රවණී කිරීමත් ධර්ම දේශනා කිරීමට ලැබීමත් ඔබ අපලත් විශාල භාග්යක් බව දත යුතුයි. අද දවසේ ඔබ සූදානම් වන්නේ ඊට අනුරූපීව තථාගත ශ්‍රී සද්ධර්මයෙන් බිදක් හිටින් නමුත් ශ්‍රවණය කරන්නට. ඒ ශ්‍රවණය කිරීමෙන් අනතුරු ඇති කර ගන්නා වූ ධර්ම අවබෝධය ජීවිත අවබෝධය තුළින් ජීවිතය දැකලා බුදු කෙනෙක්ගේ පණිවිඩය හරියාකාරව තේරුම් ගන්නට මේ දේශනාව ඔබට උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් කාලයේ ධර්ම දේශනාව සඳහා යොදා ගන්නවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. හොරණ පදිංචි හර්ෂා සඳමාලි මෙනවිය කළුතර පදිංචි සම්පත් වර්ණකුල මහතා කළුතර පදිංචි ගුණසිංහ මහත්මිය විසින් අද දවස් මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙන සුජීවත්ව සිටින ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට නමින් මියගිය නම් සඳහන් කර ඇති නොකර ඇති සියලුම දෙනාට ධර්මාබෝධය වීම පිණිස මේ කුසල් හේතු වේවා පාරමී වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම් ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට දේශනා කරපු ධර්මය අපිට විවිධ පරයයන් ඔස්සේ දිගහැර ගන්නට පුළුවන්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන එක තැනකදී එක සූත්‍රයක් අනිච්ච සූත්‍රය කියලා සූත්‍රයක් මේ සූත්‍රය හරීම වටිනවා සාමාන්‍ය ජීවිතයකට. මම ඇත්තටම අපිට තේරුම් ගන්න පුළුවන් ලෝක අනිත්‍යතාවයෙන් යුක්ත ධර්මතා දිහා බලලා ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන එක හරි වැදගත්. ඒ කියන්නේ දැන් අපි මලක් පූජා කරලා පුප්පම් මිලායාති යතයි ධම්මේ කියලා කල්පනා කරනවා වගේ අපිට පුළුවන් නම් මේ ජීවිතය පිළිබඳව හරියට කල්පනා කරගන්න අපිට පේන දැනෙන ඕලාරික දේවල් වල අනිත්‍යභාවය තුල ඉඳලා අපිට මේ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන්. එහෙම අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේම ඒ ජීවිතය පිළිබඳව හරියාකාරයෙන් දකින කෙනෙක්ට ඒ ජීවිතය පිළිබඳව හරියාකාරව කල්පනා කරන කෙනෙක්ට. ජීවිතේ මේ ඇත්ත තේරුම් ගන්න යන කෙනෙක්ට හොඳ සූත්‍රයක් තමයි අනිත්‍ය සූත්‍රය කියලා ධර්ම දේශනාවට මාතෘකා කළේ දේශනා වශයෙන්. මේ සූත්‍රයේදී බුදුරණන් වහන්සේ ගාවට එක භික්ෂුවක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මට යම් ධර්මපරයයක් දේශනා කරන්නසේක්වා. ඒ ධර්මපරයය අහලා මම කෙලස් තවන වීරියෙන් යුක්තව අප්‍රමාදීව ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව ධර්මාබෝධය සඳහා වෙහෙසෙනවා කියලා. දැන් බලන්න මේ කතාව කොච්චර ඇත්තද කියලා. බුදුරජාණන් වහන්සේගේ බණ අහන ශ්‍රාවකයෝ බණ හෙව්වට පස්සේ ආත්ම පරිත්‍යාගයෙන් ධර්මාබෝධය සඳහා හික්මෙන්න ඕනේ.
එහෙම නැතුව කාලය කකා එහෙට මෙහෙට වෙනි පාවිපාවින්දල වැඩක් නැහැ. එහෙම වුණාම වෙන්නේ ණයකාරය වෙන එක. සසරේ බල්ලු බලල්ලු වෙලා දුක් විඳින්න වෙනවා. ආපහු ඒ ණය ටික ගෙවාගෙන. ඒකනේ සසරේ කර්මවල හැටි. ඒ නිසා ධර්මාබෝධය ලබන්න කැමති අය බණපදයක් ඇහුවට පස්සේ ආත්ම පරිත්‍යාගයෙන් පිළිවෙත් පිරීමයි කරන්න ඕනේ. ඔන්න මේ භික්ෂුන් වහන්සේ එහෙම පිළිවෙත් පුරන්නම් කියලා කල්පනා කරලා බුදුරන් වහන්සේ කියනවා එක ධර්මපරයය. එහෙනම් මහණෙනි මෙන්න මේක මතක තියාගන්න. මේ ලෝකේ යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය ධර්මතාවය පිළිබඳ ඔබගේ ආසාව දුරු කරන්න. ඔච්චරයි. බුදුරජාණන් වහන්සේ ඔච්චරයි කිව්වේ. මේක පරයයන් නිවන් දැක්ක හරිද? මේ ලෝකේ යමක් අනිත්‍ය නම් අන්නේ අනිත්‍ය වූ ධර්මතාව පිළිබඳව අනිත්‍ය වූ සංස්කාර පිළිබඳව ඔබේ ආසාව දුරු කරලා දාන්න. මෙහෙම කියද්දි මේ සයින්හාසේ ටක් ගාලා මැද්දට පැනලා කියනවා අනේ ස්වාමීනි මන් දන්නවා ඕක මන් දන්නවා. මොකද්ද ඔබ දන්නේ කියන්න බලන්න. මොකද්ද ඔබ දන්නේ කියන්න බලන්න. ස්වාමීනි රූපය අනිත්‍ය රූපංකෝ බන්තේ අනිච්චං. මා ඒ සඳහා ඇති කරගෙන තියෙන ඡන්ද රාගය දුරු කළ යුතුයි. ස්වාමීනි වේදනාව අනිච්චයි. වේදනාව පිළිබඳව මා තුළ ඇති කරගෙන තියෙන තණ්හාව දුරු කරගත යුතුයි. ස්වාමීනි සංඥාවන් ලෝකේ අනිත්‍යයි. මා විසින් සංඥාව පිළිබඳව ඇති කරගෙන ඇතේ ආසාව තණ්හාව දුරු කළ යුතුයි. ඒක දුරු කරන්න ඕනේ. ඡන්දය පහතබ්බෝ කියලා කියනවා. සංස්කාර ආදර ලෙංගතුකම් මේ හැමදේම පිඟුතුයි අනිත්‍යයි. ඒ නිසා මේ පිළිබඳව තියෙන ආශාව ආදරය පිළිබඳව තියෙන ආදරය අතරින්න කියලා කියන්නේ. ලේසි නෑ තණ්හාව පිළිබඳව තියෙන තණ්හාව අතරින්න කියලා කියන්නේ. ලේසි නෑ. ආශාව පිළිබඳව තියෙන ආශාව අතරින්න කියන්නේ. සංස්කාර ධර්ම අනිත්‍යයි. ඒ පිළිබඳව ඇති ආශාව දුරු කරලා දාන්න ඕනේ අතරින්න ඕනේ. විඥානි අනිත්‍යයි. ඒ පිළිබඳව තියෙන ආසාව දුරු කරලා තැරලා දාන්න ඕන. මෙහෙම කියනකොට බුදුරණන් වහන්සේ කියනවා සාදු. බොහොම හොඳයි. ඔබ නියමාකාරයෙන් ඇතිතතු දන්නවා මේක. දැන් ඔබ ගිහිල්ලා කල්පනා කරන්නයි කියලා කිව්වා. මේ භික්ෂුන් වහන්සේ ටික කාලයක් ගිහිල්ලා භාවනා කරා. භාවනා කරනකොට මේ ධර්මතාවය පිළිබඳව කල්පනා කරනකොට රහත් භාවයට පත් වුණා. එතන මේ පොඩි කාරණාවක් තියෙන පිටින්දී අපිට මේක තේරුම් ගන්න ඇත්තටම අපේ ජීවිත හරියට අපි පාවිච්චි කරන මොබයිල් ෆෝන් එකක් වගේ. ඒක අපි එක එක්කෙනාට සුදුසු විදියට තීම්ස් මාරු කරගන්නවා. අයිකන්ස් මාරු කරගන්නවා. නේ එහෙම කරනවානේ අපි. තීම් එකක් වගේ මාරු කරගන්න තියෙන ජීවිත වලට ආසාව උපදවාගෙන වාසය කිරීම ලොකු අපරාධයක්. මේක ටිකින් ටික මේ වගේ අප්ඩේට් වෙනවා. පරණ ෆෝන් ස්ලෝ වෙනවා. ඇහෙන්නේ නැති වෙනවා. නේ බලන්න මේ පරණ ජීවිත කට් වෙනවා. පරණ ජීවිත වැඩ කරන්නේ නැති වෙනවා. හොඳට හිටිය මිනිස්සුන්ට පිස්සු හැදෙනවා එකපාරට. ඒ මොකද? පරණේව වැඩක් නැහැ. එතකොට අප්ඩේට් එකේ නොයන ඒ කියන්නේ ලෝක තත්ත්වය හඳුනාගෙන දුවන්න බැරියවත් ඒ වගේ දුර්වලව අයින් වෙලා යනවා. එනිසා ලෝකෙ මිනිස්සෙක් විදිහට ජීවත් වෙද්දී අපි තේරුම් ගන්න ඕනේ අපි හරියට මොබයිල් ෆෝන් එකක් වගේ අපි මේකට බෑක් කවර්ස් දාලා එතකොට ෆුල් කේසින් දාලා පරිස්සම් කරගෙන තියාගෙන වීදුරු බිඳේ කියලා ටෙම්පර්ඩ් ගාලා තියන් ඉන්නවා. එහෙම තමයි අපේ ජීවිතත් අපි පරිස්සම් කරන් තියන් හිටියට කොයිතරම් පරිස්සම් කරන් තියන් හිටියත් මේක වර්ෂන් එක පරණ වීම කියන එක අපිට නවත්තන්න බෑ. ලෝකෙට අලුත් වර්ෂන්ස් එන්න පරණ ඒවා පින්වත්නි දුර්වල වෙලා යනවා. ඒකයි ඇත්ත. ඒකනේ ඉස්සර දෙකැත්තින් කුඹුරු වල ගොයම් කැපුවේ දැන් කොහොමද කරන්නේ? දැන් මැෂින් දාලා කපනවානේ. කියන්නේ පරණ වර්ෂන් පරණ වෙලා යන්නේක නවත්තන්න අපි කාටවත් බෑ. අපි කොච්චර ඒකට ආදරේ වුණත්. අපි හැමතිස්සෙම එකක් අපි අප්ග්‍රේඩබල්. ඒ කියන්නේ අපි අප්ඩේට් වෙවි ඉන්න පුළුවන් නම් ඒකත් වටිනවා. ලෝකේ ජීවත් වෙද්දී. ලෝකෙ සාර්ථකව ජීවත් වෙන්න මම කියලා දෙන්න. ඒ කියන්නේ යන පැත්තට හිත හදාගෙන දැන් තාක්ෂණී දියුණුවයි. දැන් අම්මලා තාත්තලා තාක්ෂණී දන්නේ නැහැ කියන එක නිදහසට කාරණාවක් නෙමෙයි. අම්මෙක් තාත්තෙක් තමන්ගේ දුවගේ පුතාගේ ෆෝන් එක, දුවගේ පුතාගේ මැෂින් එක, කම්පියුටර් එක, PC එක
භාවිතා වෙන විදිය පිළිබඳව දැනගෙන හිඳිය යුතුයි. ඒක දන්නේ කියන එක නිදහසට කාරණාවක් නෙමෙයි. හරි. ඒ වගේ අපි හරියටම ෆෝන් එකක් වගේ තමයි. හැබැයි මේ ෆෝන් එකටම පුදු ලක්ෂණ අපි ගාවත් අපේ ජීවිතවල තියෙනවා පින්වතුනි. අපේ මේ වගේ සල්ලි ඉවර වෙන්න හිතන්නේවත් නැති වෙලාවක හදිසියට කෝල් එකක් ගන්න සල්ලි නැහැ. ඒ වගේ හදිසියක් වෙච්ච වෙලාවට කෑ ගහ ගන්න වචන පිට වෙන්නේ සමහරක් වෙලාවට මේ කටින්. අපි ඕටත් කියන යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලානේ. අවශ්‍ය තැනට අපිට අවශ්‍ය විදියට ප්‍රයෝජන ගන්න මේ ජීවිතේ බෑ අනාත්ම ස්වභාවයෙන් යුක්ත නිසා. ස්ථීරව පරිහරණය කරන්න බෑ අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත නිසා. මේ රූපය කියන එක ගන්න. රූපය කියන එක අනිත්‍යයිනි පින්වතුනි. මගේ අභ්‍යන්තරික වශයෙන් පවතින මම කියන කෙනා පනවල තියෙන මේ රූපයත් අනිත්‍යභාවයට පත් වෙනවා. මේක ධර්මතාවයක් අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍යභාවයට පත් වෙනවා. බලන්න මම තප්පරෙන් තප්පරේ වයසට යන්නේ නැද්ද? මං තප්පරෙන් තප්පරේ දිරන්නේ නැද්ද? මං තප්පරෙන් තප්පරේ ලෙඩ වෙන්නේ නැද්ද? මම තත්පරෙන් තත්පරය වියකෙන්නේ නැද්ද? පින්වතුනි මා එක තප්පරෙන් තප්පරයට වියකි දිය වෙවි දිර දිරා යන කෙනෙක්. මා දැන් තරුණ අවදිය පසු කරමින් සිටිනවා වගේම මා කෙමින් ලං වෙන්නේ මැදිවියටයි. මැදිවිය අපිට එනවා. මැදිවිය කෙලවර මා කෙමෙන් ලං වෙනවා වයසක ගානටනේ. අපි දන්නේ වයස පසුවියට එළඹෙනවා අන්තිම කෙලවරට. මිනිස්සු මේවා සලකන්නේ අවරගණේ කියලා කියන්නේ දැන් ওই පරුෂ වචන වලටනේ අවරගණේ කියන්නේ. අවරගණේ කියන්නේ නිකන් හොඳ නැති ඒවා විදිහට. හැබැයි ඒක ලෝක ධර්මතාවය කියලා අපි තේරුම් ගත්තොත් මම මේ මගේ කය පිළිබඳව ඕනෝට වඩා මානින් මත් වෙන්නේ නැහැ. උදම්මනන්නේ නැහැ මේකට. මේකත් එක්ක අතුලාන්ත බැඳීමක් තියාගෙන අතුලාන්ත බලාපොරොත්තුවක් තියාගෙන ජීවත් වෙන්නේ නැහැ. ඒ ජීවත් නොවෙන්නට හේතු ගණනාවක් ලෝකේ තියෙනවා. ඒකින් ප්‍රධාන හේතුව තමයි ඇත්තටම මට මේ කය පවත්වා ගන්න බැරිකම. අපිට මේ කය පවත්වා ගන්න බෑ. ඔබටත් ඔබේ කය පවත්වා ගන්න බෑ පින්වතුනි. මතක තියාගන්න. ඔබ වයසට යනවා කියන එක නවත්ත ගන්න ඔබට පුළුවන් කමක් නැහැ පින්වතුනි. ඔබ දිරනවා කියන එක නවත්ත ගන්න ඔබට පුළුවන් කමක් නැහැ පින්වතුනි. එස ඔබ ලෙඩ වෙනවා කියන එක නවත්තන්න ඔබට පුළුවන් කමක් නැහැ. ඔබේ රූපය ඔබ ආදරෙන් බදාගෙන ඉන්න. ඒ රූපය අනිත්‍ය ස්වභාවය පවතින එක. අද තියෙන තරුණකම්, අද තියෙන කොණ්ඩේ දිගකම්, අද තියෙන කෙට්ටුකම් මහත්කමින් ඉවරයි. කොණ්ඩේ දිගකම් කොණ්ඩේ යෑමෙන් ඉවරයි පිටුතුනි. මේ ඒවා අර ෆිගර් අවුට්ස් අරවා මේවා හිවයි කිය ලෝකෙට රැවටෙන්න එපා. මේ ලෝකේ හරීම දුක් ගොඩ. මා දන්නේ එච්චරයි. මේ ලෝකයේ කිසි දෙයක් ස්ථීර සාර වශයෙන් නිත්‍ය වශයෙන් ගන්න බෑ. මේ ලෝකේ එකක් මේ ලෝකේ පිළිකුල් සහගතයි. එකක් මේ ලෝකේ අනිත්‍ය සහගතයි. මේවා නිතර වඩන්න. මේ නිතර කල්පනා කරලා තමන්ගේ කය පිළිබඳව මෙහිම ආදරෙන් දකින්නකොට මේක ලස්සනයි කියලා හිතන මානින්ම අනිත් පැත්තට හිතන්න දෙයනේ මේක වයසට යන ස්වභාවයේ යුක්ත එකක් කියලා. අපේ මේ ශාරීරිය පිඟුතුනේ ලී ගොඩක් නෙමෙයි මේක වයසට යන කයක්. ලීයක් නම් කළු තෙල් එක දාලා හරි රේල් පාරවල තියෙන මේ සිල්වරන් කොට වගේ පැත්තකට කරන්න පුළුවන්. නමුත් මේක කොයි බේත්තරුවේ දැම්මත් මැරෙනවා. කොයි බේත්තරුවේ දැම්මත් මැරෙනවා. ලෙඩ වෙනවා කියන එක නවත්තන්න බෑ. නියපොතු ගැලවෙනවා කියන එක නවත්තන්න බෑ. දත් ගැලවෙනවා කියන එක නවත්තන්න බෑ. ස්පේන් නැති වෙනවා කියන එක නවත්තන්න බෑ. ඒක තමයි රූපේ ස්වභාවය. රූපේ අනිත්‍යභාවයම කල්පනා කර තමන්ගේ කයට ඇති ආශාව අතහරින්න. තමන්ගේ කයට ඇති ආශාව අතාරිනකොට තමන්ට දැනෙන්න පටන් ගන්න මේ බාහිරව මට එකතු වෙන රූප. අම්මා, තාත්තා, අක්කා, නංගි, අයියා, මල්ලි මේ කවුරුත් අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත අය. ඒගොල්ලෝ වයසට යනවා කියන එක නවත්තන්න අපිට පුළුවන් කමක් නැහැ පින්වතුනි. වයසට ගිහිල්ලා අවසානයේ ජරා දුක විඳලා ජරා දුකට සමගාමීව ව්‍යාධි දුක එනවා කියන එක අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි. ඒ දේවල් කෙලවර කයට ඒ ප්‍රමාණය දරා ගන්න බැරි වෙනකොට මරණයටපත් වෙනවා කියන එක පිඟුතුණි දරා ගන්නවා කියන එක ලේසික වසු කාරණාවක් නෙමෙයි. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන කාරණාවක්. අපිට පේන්නේ නැති ලෝකයේ ඇත්ත සැඟවිලා තියෙනවා ස්පිරිතාලවල. අපිට පේන්නේ නැති ලෝකයේ ඇත්ත සැඟවිලා තියෙනවා මෝචරිවල.
අපිට වැඩි එළියට පේන්නේ නැති ලෝකෙ ඇත්ත සැඟවිලා තියෙනවා මිනි එම්බාම් කරන එම්බාම් ශාලාවල් වල. අපිට පේන්නේ නැති ලෝකේ වැඩිපුර ඇත්ත හැංගිලා තියෙනවා කනතුවල ආදාහනාගාරවල. අපිට පේන්නේ නැති ලෝකෙ ඇත්තක් මේ මහ පොළොව යට වැළලීලා තියෙන ඔබ ඔය අඩිය තියලා තියෙන පොළොව උඩ මිනි කීයක් වල දාලා තියෙනවද කියලා හිතන්න. ඔබ ඔය අඩිය තියන් ඉන්න පොළොව ඇතුලේ මිනි කීයක් වල දාලා තියෙනවද කියලා හිතන්න. අනන්ත ප්‍රමාණ මිනි ඇති. අනන්ත ප්‍රමාණ. ඔබ ඉන්නේ සොහනක් උඩ. ඔබ වගේ අතීතේ ජීවත් වෙච්ච මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙලා මැරිලා ගිහිල්ලා මහ පොළොවට පිඟුතුණි යටකට බවට පත් වෙලා එකතු වෙලා පටවි ධාතුව පොළොව ධාතුව වඩලා විතරයි තියෙන පිඟුතුණි. ඔබත් තව ටික කාලෙකින් මේ පොළොවේ රඟ දක්වලා ওই මහ පොළොවේම ගිලිලා මිනියක් බවට පත් වෙලා ගිලිලා යනවා කියන එක ඒකාන්ත සත්‍යයක්. එහෙනම් මේ රූපය පිළිබඳව ආශා උපදවාගෙන වාසය කිරීම අපි වෙන අයට සුදුසු නෑ පිඟුතුනි. මෙච්චර ලොකු පණිවිඩයක් ඇහිලා. රූපය පිළිබඳව බලාපොරොත්තු පවත්වාගෙන වාසය කිරීම මෙච්චර ලොකු පණිවිඩයක් ඇහිලා අපි වගේ අයට සුදුසු නෑ පිඟුතුනි. යම් කිසි කෙනෙක් බලාපොරොත්තුවක් තියන් ඉන්නවද මේ බණපද ටික ඇහෙනකොට Tamanට තේරෙන්න ඕනේ දෙයියනේ මම මේ බලාපොරොත්තු තියන් ඉන්නේ අනවශ්‍ය ස්ථානයක නේද? දෙයියනේ මම මේ බලාපොරොත්තු තියන් ඉන්නේ තිබිය යුතු තැනක නෙමෙයි නේද? අනවශ්‍ය තැනකට නේද මම මේ ගැට ගහිලා ඉන්නේ? අනවශ්‍ය අන්නේ කිව්ව අන්තෝ ජට බහිජට. තමන් ගැට ගහිලා ඉන්නේ ඇතුළටත් පිටටත්. තණ්හා දැලෙන් ගැට ගහිලා ඉන්නේ අනවශ්‍ය තැනකට නේද කියලා පින්වතුනි හොඳට කල්පනා කරන්න. අපි දිරලා යන ගුල්ලෝ ගහලා තියෙන දැන් හිතෙන පොතක් තියෙනවා ගුල්ලෝ ගහලා අපි ගන්නෑ. අල්මාරියක් තියෙනවා දිරලා. අපි ගන්නෑ. වහලක ලී තියෙනවා දිරලා. අපි ගන්නේ උළු තියෙනවා දිරලා ෂීට් තියෙනවා කැඩිලා දිරලා අපි ගන්නේ නැහැ පිටුතුනි. ඇයි? දිරච්ච දේවල් ගන්නේ මෝඩයෝ. කැඩෙන දේවල් ගන්නේ මෝඩයෝ. නැති වෙලා යන දේවල් පිළිබඳව බලාපොරොත්තු ඇති කරගන්නේ මෝඩයෝ. අපි මෝඩයෝ නෙමෙයි. ඒකයි. හැබැයි ඕගොල්ලෝ මෝඩයි මේ කය ඉස්සර. මොකද මේ කයේ වයසට යෑම කියන එක එකපාර පේන්නේ දැන් පේන්නේ වර්තමාන රූපයේ තරුණ අවදියෙන්නේ. අන්න ඒක ඒ ටික කල්පනාවෙන් දත යුතුයි. එන්නේ ඒ ටික කල්පනාවෙන්ද. ඒ ටික ඇහැට පේන දේවල් පිළිබඳව කල්පනා කරන්න යන්න හොඳ නැහැ. අපි කොයි හරි බඩුවක් ගන්න යනවා. අපි තුමු ලක්ෂ දෙකක් දීලා ෆෝන් එකක් ගන්නවා. අපි අහනවනේ මේකේ වොරන්ටි තියෙනවද? කොහොමද මේක මම ආපහු ක්ලේම් එකක් ආවොත් කරගන්නේ? අරකයි මේකයි මෙහෙමයි කියලා. අපි ඔය හැම එකකටම ක්ලේම්ස් දානවනේ. ඇයි? මේ බ්‍රෑන්ඩ් නිව් බඩුවක් ගද්දි අපි කල්පනා කරනවා බ්‍රෑන්ඩ් නිව් ගද්දී මේකට වොරන්ටි තියනවද? මුකුත් ඕගොල්ලෝ කසාදයක් බඳින්නේ බ්‍රෑන්ඩ් නිව්ම නෙමෙයි. ඒකේ කාලයක් ජීවත් වෙලා යාට වග්ගඩු අමාරු තියෙන්න පුළුවන්, හදවතේ හිල් තියෙන්න පුළුවන්, පිළිකා තියෙන්න පුළුවන්. එයා පොඩි කාලේ නම් කාපු දැන් හිතන්නකෝ අර මම දැකලා තියෙනවා ලී වැඩපළවල් වල වැඩ කරව මිනිසුන්ට පස්සේ කාලෙදි වීස් එක හැදෙනවා. වීස් එක හැදිලා තියෙනවා. ඒ වගේ ඇතමුන්ට ලෙඩ රෝග කියන එක හැදිලා තියෙන්න පුළුවන් මතුවෙන්න කාලයක් යනකොට. එහෙනම් අපි කල්පනා කරන්නට ඕනේ මා මේ ඇසුරු නිසුරු කරන පරිසරය, මා මේ ඇසුරු නිසුරු කරන ජීවිතය නැති වෙලා යන්න පුළුවන් ජීවිතයක්. මේක හරි භයානක තත්වයේ තියෙන භයානක ස්වභාවයේ තියෙන ජීවිත ගණනාවක්. පිංගුතුනි, ওই තමයි රූපේ හැටි. රූපය අනිත්‍යයි. ඒ රූපය පිළිබඳව තියෙන ආශාව අතහැරලා දාන්න. ඒ රූපේ පිළිබඳව තියෙන බලාපොරොත්තු අතහැරලා දාන්න. ඒ රූපේ පිළිබඳව තියෙන යම්කිසි සංකල්පනාවක් තියෙනවා නම් ඒව අතහැරලා දාන්න. ඒ වාගේ පස්සෙන් පන්නගෙන ජීවත් වීම අර්ථයක් තියෙන දෙයක් නෙමෙයි. ඒ වගේ පස්සෙන් පන්නගෙන ජීවත් වීම අර්ථයක් තියෙන දෙයක් නෙමෙයි. පිටුතුනි, ඇයි මෙහෙම කියන්නේ? අපිට මේ ජීවිතේ ස්ථිරවම අපි උපදිලා නවතින්න ආපු ගමනක් නෙමෙයි මේ තියෙන්නේ. අපි ස්ථිරවම ආපු ගමනක් නෙමෙයි. ස්ථිරවම ආපු නැති ගමනේ දිරදිරා යන ස්කන්ධමයි මේ හතර වටේ බලනකොට පින්වතුනි මේ හතර වටේ ඇති සියලු ස්කන්ධ දිනනවා. ඒසා ඒ වගේන් తాවකාලිකව තෘප්තියක් තිබ්බට ඇති කරගන්න අතුලාන්ත බැඳීම නිසා දුක් විඳින්න පුළුවන්. බැඳීම නිසා දුක් විඳින්න පුළුවන්. ඒ බැඳීම නිසා දුක් විඳින්න පුළුවන් බැවින් හොඳම දේ තමයි අපේ පිංගුතුල්ලා ඒ බැඳීම කියන කෑල්ල ඇති කරගන්න නැතුව ඉන්න උත්සාහ කරන එක. බැඳීම කියන කෑල්ල ඇති කරගන්න උත්සාහ නොකරගෙන ජීවත් වෙනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. නේ?
බැඳීමක් නැතුව ජීවත් වෙන්න බෑනේ. අන්න ඒ නිසා තමයි බැඳීම් කියන එක අර්ථයක් නැහැ කියලා දැනගත්ත බොහෝ අය බැඳීම් වලට තිත තියන්නේ. බලන්න මේ රූපය පිළිබඳව කල්පනා කරන දේ කල්පනා කරilla අපිට. සබ්බ සංකාරේසු අට්ඨියති හරායති jigucchati. එහෙම කියවනේ. මේවා අට්ඨියති හරායති jigucchati කියලා කල්පනා කරන්න අට්ඨෝ පීලතෝ හොති මේවා හරි කරදරයි අපිට. පිළිකුල් කළ යුතුයි. jigucchati කියන්නේ පිළිකුල් කරන්න. හරායති කියන්නේ අපි මේ වගේ ලැජ්ජ වෙන්න ඕනි පින්වතුනි. අපි මේවට බය වෙන්න ඕනි. හරිද? මේ ලැජ්ජා බයවල් සංස්කාර ධර්මයන් කියලා ඇති කරගෙන මිසක ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම ලේසි පහසු කාර්යාවක් නෙමෙයි. ඔය යන සාමාන්‍යයෙන් රූප වලට මුලා වෙලා අම්මට මුලා වෙලා තාත්තට මුලා වෙලා දුවට මුලා වෙලා යන රූපය මම ඔයගලන්ට මෙහෙන ආදරෙන් කියන්නේ පින්වතුනි. ඕගොල්ලන්ට අනිවාර්යෙන් මේ සසරේ දුක් විඳින්න වෙනවා. මතක තියාගන්න. ඒකයි මේ සසර දුකෙන් නිදහස් වෙන්න දහමක් ලැබුණට මට පේනවනේ ඔබලා ධර්මයේ හැසිරෙනවද නැද්ද කියලා. බහුතරයකට සසරේ දුක් විඳින්න වෙනවා. මොයි පහුගිය කාලේ අපි එක්තරා දැන් බණ කියාගෙන ඉනකොට එක එක්කෙනා ලඟ වෙනවනේ. එක වැඩසටහන් කීපයක් හැදුවා. මේ කල්ලිවාද කණ්ඩායම් බෙදිලා මම තමයි ළඟ ඉන්නේ කියලා අර තමන්ගේ දේශපාලනික න්‍යායන් වගේ දේවල් ඉටු කරගන්නට දඟලනවා මිසක ධර්මය අවබෝධ කරන්න යන්නේ. ඊළඟ ධර්මයේ මත රැඳෙන්නා විතරයි ධර්මයේ තුල පෝෂණය වෙන්නේ. අනිත් ඔක්කොම අඥානයෝ තමන්ගේ නම දෙපාරක් කියවෙන්නේ නැති වුනහම හැරිලා යනවා. ඇත්ත කතාව ඒකයි. හැරිලා යනවා. ඒක තමයි ඇත්ත කතාව. එහෙනම් ධර්මයේ මත පිහිටන්න කියලා කිව්වේ ඒකයි. ධර්මයේ මත පිහිට. ධර්මය විතරයි ඔබට ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං එවනි කිව්වේ. ධම්මෝ මේ සරණං වරං. මේ උතුම් ධර්මය විතරයි මට සරණට පිහිටට පවතින්නේ කියන එක පින්වතුනි හොඳට මතක තියාගන්න. එහෙම මතක තියාගෙන ජීවිතය අවබෝධ කරගන්න ඔබට පුළුවන්කම ලැබුණොත් ඔබට පුළුවන් මේ ජීවිතේ තේරුම් ගන්න මනාව. පින්වතුනි ඔය රූපය පිළිබඳව කතා. ඔන්න අතහැරලා දාන්න. ඔබට තේරෙනවා සාරයක් ඇති රූපයක් ලෝකේ නැහැ පින්තුනේ. සාරයක් ඇති රූපයක් ලෝකේ නැහැ. ඇත්ත කතාව ඒක. නැත්තම් පින්තුනේ දැන් අපි ඉන්නවා දැන් මගේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා අපි ඔක්කොම වැටුනාම තරුණ අය හරි හයිය තියෙනවා අපිට කැම අපිට ඕනනම් පුළුවන් එළියකට ගිහිල්ලා කුඹුරක් හරි කොටාගෙන ඉන්න බෑද? පුළුවන් නේ මේ කැලෑවල් වලට ඉන්න ඕනේ. හැබැයි අපි මේකේ ඉන්න හේතුවක් තියෙනවා. උපරිම මේකේ ඉන්නවා. පුළුවන් වාරි බැරි වාරි මොකක්ද හේතුව? එළියට ගිහිල්ලා පෝෂණය කරන්න ස්ථීර රූපයක් නැතිකම. කවදා හරි අපි හිතමු කවුරු හරි කෙනෙක් ගියාමයි කියලා. ඒත් උන්වහන්සේලා අනිවාර්යෙන් දැනගෙන ඉඳී තමන් පෝෂණය කරන රූපය කවදා හරි දවසක ඒ නිසා අනාගත ෆියුචර් ප්ලෑන් එකකට මේක දිරුවට පස්සේ මේක මරුණට පස්සේ මා කුමක්ද කරන්න කියන එක අනිවාර්යෙන් උන්වහන්සේලා හදා ගන්නවා. ඇයි? අවබෝධි ප්‍රඥාව මතයි ශාසනය පදනම් වෙන්නේ. පඤ්ඤාවන්තස් අයං ධම්මෝ නයං ධම්මෝ දුප්පඤ්ඤස් වෙන මුකුත් කල්පනා කරන්න එපා. ප්‍රඥා බරව සීල දූතාංග ඔක්කොම පැත්තකට දාන්න. අනක බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කළේ මහන්නි යමක් අනිත්‍යද මහාන ඒ අනිත්‍යක පිළිබඳව මේ ආසාව දුරු කරා. එච්චරයි. ඔබට මේ කියන්නේ මහා ලොකු දේවල් මේ යමක් අනිත්‍යද ඒ දේට ඇති ආශාව දුරු කරන්න. යමක් අනිත්‍යද ඒ දේට ඇති ආශාව දුරු කරන්න. ඒක තමයි ලෝක ධර්මතාවය. රූපය කියන්නේ අනිත්‍යයි. රූපය කියන්නේ අනිත්‍යයි පිටුතුනි. ওই වගේමයි වේදනාවත් අපි ටිකක් ඒ පහත් කතා කරලා ආපහු පොදුවේ කතා කරමු මේ සම්බන්ධව. ඔක්කොලම පිළිබඳව අපිට ප්‍රායෝගිකව කතා කරන්න පුළුවන් දේ. වේදනාවත් අනිත්‍යයි. වේදනාව කියලා කියන්නේ මොකක්ද? අපිට දැනෙන සැප වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛ වේදනාව. දැන් මිනිස්සු සැප වේදනාවට ඇලෙනවා, දුක් වේදනාවට ගැටෙනවා. ඒක දුර්වලකම. හිතන්න අපිට අනපේක්ෂිත වෙලාවක යම් සැප වේදනාවක් කායිකව ලැබෙනවා. එතකොට ඒකම බලාපොරොත්තු වෙවි වාසය කිරීමත් දුකට කාරයේද? එහෙම ඉන්නකොට මොකද කල්පනා වෙලා දැන් හිතන්නකෝ මාව කවුරු හරි අත ගන්නවා. මට ඒක සනීපයි කියලා.
මං අනේ ඉතින් ආයෙත් අත ගන්න නෑ නේ කාලෙකින් ආයෙ අත ගන්න තියෙන්නේ කියලා ඒ මත්තේ වැටිලා හිටියොත් ඒ නිසාම මට ඒක දුක් වේදනාවක් බවට පත් වෙන්න පුළුවන් නේද? පිස්සු හැදෙන්නේ ඒකනේ මිනිස්සුන්ට. තමන් කැමතිම කෙනා දාලා ගියාම මිනිස්සුන්ට චිත්ත වික්ෂේපයටපත් වෙන්නේ, උමුතුභාවයටපත් වෙන්නේ. අන්න අර කාරණාව නිසා. පින්වත්නි මේ කියන බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මේ වේදනාව කියන එක අපි ගත්තාම දැන් මේ කැමති නැති වේදනාවට මිනිස්සු ගැටෙනවා. ඒ ඔස්සේ සංඥා විතර්ක ගොඩනගන ඒකේ අතරමං වෙනවා. අපි හිතමු අපිට තියෙනවා ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා. ඒක ටිකක් අමාරුයිනේ. ඒකට මිනිස්සු ගැටෙනවනේ. හැබැයි මේ එකම වේදනාවක්වත් පින්වත්නි ලෝකෙ ස්ථිරනේ විඳින වෙලාවෙ තියෙනවා. ඊට පස්සේ නෑනේ. ඇත්ත කතාව. සාරක විඳින්නම බලාගත්තු මනසකින් ජීවත් වෙන්න එපා. අවස්ථාවක් ආවොත් ඒ කොහොමද කියන්නේ? අවස්ථාවක් ආවොත් විඳිනවා කියලා ඒක ටිකක් අමාරුයි. හරිද? ඒ අවස්ථාව ඒක ටිකක් මේ කපටි න්‍යායකට ගන්න පුළුවන්. ඒක හරියට මේ වගේ. දේ දුන්නක් පායනවා. අපි කවුරුත් දේ දුන්න බලන්න කැමතිනේ. කැමති. දේ දුන්නක් පායනවා එකපාරටම ඔන්න අහසේ. අපි ගිහිල්ලා බලනවා අනේ සතුටුයි. හෙට උදේට බලනකොට දේ දුන්න නැහැ. අපි අයියෝ දේ දුන්න ගිහිල්ලානේ අයියෝ බලන්නකෝ වෙච්ච දෙයක් කියලා අඬනවද? නෑ. මොකද දේ දුන්න ලෝකේ පහළ වීම කියන එක හම්බයක්. අපිට හම්බයක්. ඒක හේතු සකස් වෙලාවට අපිට හම්බයක්. අපිට හම්බයක් නිසා අපි කොයි වෙලේකවත් දේ දුන්නක් දැන් මම හෙට උදේ මට බලන්න දේ දුන්නක් තියෙනවා නම් එහෙම හිතෙන්නේ ඒක අහම්බයක් නිසා අපි අහම්බයට බලාපොරොත්තු තියන්නේ නැත. ඒ වගේ සැප වේදනාව කියන්නේ පිංගුතුනි අහම්බයක්. කොච්චර රස කෑම එකක් වුණත් උණ වෙලාවකට කෑවොත් දැනෙන්නේ නැහැ. ඒ සැප වේදනාව අහම්බයක්. හේතු සකස් කරලවත් ගන්න පුළුවන් එකක්. සමහරක් දවසට එකම සැප වේදනාව නැවත විඳින්න ගියාට පස්සේ ඒක එපා වෙනවා. අහම්බය. මී අඹ ලොරියක් ගෙනල්ලා මී අඹ කන්න කැමති කෙනෙක්ට මී අඹ කන්න කැමති කියලා හිතන. ඔන්න අඹ දැන් කනවා එකක් දෙකක් කනකොට කරතකලම්බ කන්න කැමති කියලා හිතන. එකක් දෙකක් කනවා. කනකොට ලොරියක් ගෙනල්ලා දෙනවා කාපිය මේ ඔක්කොම කියලා. දැන් මොකද? දැන් සැප වේදනාව අඹ දුක් වේදනාවක් වෙලා යනවා. අඹ දුක් නෙමෙයි අමු දුක් වේදනාවක් වෙලා එන්නේ. ඒ අඹ කිඩි 10-15කට වඩා කනකොට පිඟුතුනි අඹ එපා වෙනවනේ. අඹ කියද්දි එපා වෙනවා. ඒ වගේ සැප වේදනා ගන්න කියලා හිතාගෙන අපි දැඟලුවට වැඩක් නෑ. ඒවා හම්බයකින් වගේ අපිට එන දේවල් අපි නොහිතන වෙලාවක. සමහරක් වෙලාවට හරකෙක් ලෙව කන එකත් සැප වේදනාවක්. සමහරක් වෙලාවට බල්ලෙක් ලෙව කන එකත් සැප වේදනාවක්. සමහරක් වෙලාවට පිඹුරෙක් පොළඟෙක් අතට ඇල්ලුවාම සැප වේදනාවක් දෙනවා. සමහරු ලෝකේ දුකයි කියලා අපි හිතනවා. හමුදා පාඨමාලාවක් දුකයි කියලා ලෝකයා හිතන්නේ. හැබැයි ඒකත් සැප අනේ අම්මා මේකක් නම් ගත්තේ නෑ කාලෙකින් කියලා අර කියන්නේ මිනිස්සු. ඒකත් සැප වේදනාවක් කරගන්න මිනිස්සු ලෝකේ ඉන්නවා. එහෙනම් සැප වේදනාව හම්බයක් හරියට දේ දුන්නක් පෑවුවා වගේ. දේ දුන්න පායපු වෙලාවට බලනවා වගේ සැප වේදනාවක් ආවොත් අන්න ඒකයි බුදුරණවහන්සේ කියන්නේ මේ ආර්ය ශ්‍රාවකයා නොපැමිණි දේ පතන්නේ නෑ. ගිය දේ ගැන පසුතැවෙන්නේ. බලන්න කොයි න්‍යායයි. නොපැමිණි දේ පතන්නේ නෑ. ගිය දේ පිළිබඳව පසුතැවෙන්නේ නෑ. මොකද්ද මේ කියලා තියෙන්නේ? පිටුතුනි. මේ කියලා තියෙන්නේ නොපැමිණි දේ පතන්නේ නෑ කියන්නේ නොපැමිණි සැප වේදනාව පතන්නේ නෑ. යම් කිසි වෙලාවක යම් සැප වේදනාවක් දැනිලා ඒක නිරුද්ධ වෙලා ගියා නම් ඒ දේ ගැන ශෝක කරන්නේත් නෑ. දේ දුන්න බහැලා ගියා කියලා ශෝක කරන්නේ නෑ. දේ දුන්න ආවේ නෑ කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්නෙත් නෑ. සැප වේදනාව ගැන බලාපොරොත්තු තියන්නෙත් නෑ. ගියා කියලා ශෝක කරන්නෙත් නෑ. මේ තමයි ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය. දුක් වේදනාවත් ඔය ගාන්ටම දාගන්න. දුක් වේදනාව ඔය ගාන්ටම දාගත්තට පස්සේ කිසිදු දුක් වේදනාවකදී අපිට කායික වේදනාවක් දැනෙන්නේ නැත. කිසිදු දුක් වේදනාවකදී අපිට මානසික වේදනාවක් දැනෙන්නේ නැත. කිසිදු දුක් වේදනාවකදී අපිට ඇයි එහෙම කියන්නේ මේ බලන්න දැනෙන හැම වේදනාවක්ම මේ සැප වේදනාව අනිත්‍යයි නම් දුක් වේදනාව අනිත්‍ය නැද්ද? අනිත්‍යයිනේ. සැප වේදනාවේ තරමින්ම දුක් වේදනාවත් අනිත්‍යයි. එහෙනම් සැප වේදනාව ගැන බලාපොරොත්තු තියන්නේ වගේම දුක් වේදනාවක් එනකොට ඒ උඩ නැගලා නටන්න ඕනේ නැහැ කියන එකයි මම මේ කියන්නේ. ඒ උඩ නැගලා නැටිය යුතු නැත අපි. ඒ උඩ නැගලා නැටිය යුතු නැත. මොකද
සැප වේදනාව මෙන්ම දුක් වේදනාවත් ලෝකේ අනිත්‍ය ස්වභාවය පවතින එකක් නිසා. මේ ආකාරයෙන් වේදනාව පිළිබඳව කල්පනා කරන කෙනෙක්ට වේදනාවේ නොගැටි, වේදනාවේ නොඇලී, වේදනාවේ මුලා නොවී ඉත හැකි. පැහැදිලිද මම මේ කියන එක? වේදනාවේ නොමුලාව වාසය කරනවා කියන එක පිටුතුනි ලේසි පහසු කාරණාවක් නෙමෙයි. රූප නම් ওই භාවනාවෙන් ටිකක් හරි හිත හදා ගන්න පුළුවන්. රූප ගැන නම් මම මේ අත්දැකීමෙන්ම කියන්නේ වේදනාවන් පිළිබඳව භාවනාවටත් වඩා භාවනාවෙන් උපයාගත් ඥානය නැවත නැවත වර්ධනය කරගෙන ඇත්තටම සැප වේදනාවකදී මුලා නොවීම කියන එකක් තියෙන්න ඕනේ. දුක් වේදනාවකදී නොගැටී ඉඳීම කියන එක ලේසි නෑ පිටුතුනි. මිනිස්සුන්ට වේදනාවක් රූපයක් දැනෙනකොට කටින් කියන්න පුළුවන් මේ ඕක හොඳ නෑ මේක හොඳයි කියලා. ඒතර යාට වඩා කල්පනා කරන්න පොඩි chance එකක් තියෙනවා. වේදනාවක් දැනි ඉන්න මිනිහෙක්ට ඒ වේදනාවෙන් ගලවනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි. සමහරක් වෙලාවට තමන් සමහරු අකුසලයක් කර කර අකුසල වේදනාවක් විඳ කුසලය මතක් වෙවිත් අකුසලයට යොමු වෙන්නේ ඒකයි. සිහිය මදිකම. හොඳ දේවල් මතක් වෙන කුසලය. නමුත් අර තමන්ගේ පුරුදු අකුසලයේ පැත්තරම ගිහිල්ලා වේදනාව ඒකෙන්ම විඳින්න දඟලන්නේ අර කියන මානසික විඳින අසහනය නිසා. ඇත්ත කතාව. ඒ කියන්නේ සැප වේදනාවෙන් ගැලවෙන්න තරම් හයිය නැහැ. පින්වතුනි මේක මේ මහ ලොකු දතකට කාගෙන කරන්න ඕනි දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ තේරුම් ගන්න මේ ලෝකේ කුමන සැප වේදනාවක් ආවත් ඒ සැප වේදනාව අනිත්‍යයි. ඒ නිසා මායේ සැප වේදනාවට මුලා වෙලා වාසය කිරීම තේරුමක් නැහැ. ඒ වගේනේ හිත පිච්චි ඉන්න එක තේරුමක් නැහැ. ඒ නිසා එන වෙලාවක ඒක විඳිනවා වෙන කතාවක්. නැත්තම් මේ සැප වේදනාවක් කියලා කියන ඕන දෙයක් කරේ එන වෙලාවක දැන් හොඳ කෑම එකක්. එහෙම මේ පැත්තෙන් ගන්නකො නැත්තම් මේක අවරගන්නේ ඉරහසල ගන්න එපා. කෑම එකක් කියලා ගන්නකො ඒක. දුක් වේදනාවක් කෙනකොට ඒ දුකටපත් වෙච්ච මිනිහව ඒකෙන් ගලව ගන්න එක එයා කියන්නේ මමනේ දුක් විඳින්නේ මටනේ මතක් වෙන්නේ අනේ ආමුතුරුනේ බලන්න කොච්චර කිව්වත් එපා මට එහෙමනේ මාව තනි වුණානේ මටනේ දුක හිතුනේ අන්තිමට අරකනේ මේකනේ මෙහෙමනේ ඕකනේ කතාව. එනිසා වේදනාවෙන් ගැලවෙන්න නම් ඇත්තටම භාවනාවෙන් උකහාගත් උපයාගත්තු ඥානයක් වගේ ඊට එහාට ගිය ප්‍රඥාවකුත් තිබිය යුතුමයි. ඊට එහාට ගිය ප්‍රඥාවකුත් තිබිය යුතුමයි. පින්තුනි මේ ප්‍රඥාව කෙනෙක් සතුව තියනවා නම් එයාට මේ ලෝකයේ පාවි ජීවත් වෙන්න පුළුවන්. ඇත්තට මේ පොඩි මයික්‍රෝචිප් එකක් තියෙන්නේ අපේ ඇඟට දාගන්න. පොඩි එකක්. ඒක දාගන්න 2000 හැකි. බොරුවට දුක් විඳලා අර්ථයක් නෑ. බොරුවට දුක් විඳලා තේරුමක් නෑ. දුක් විඳින්න අපි මේ ලෝකේ පැටලෙනවා විතරයි. හොඳට බලන්න ඔය ඔබ විඳින හැම දුකකම කෙලවර තියෙන්නේ මේ ලෝකේ පැටලීමක්. හරි. පැටලින් නැතුව ඉන්න නම් මේ වේදනාවේ ස්වභාවය තේරුම් අරගෙන දුක් වේදනාවක් එන විට ඒකට හුරතල් නොවි ඒක පාගල නැගිටින්න පුළුවන් හයි අපිට තියෙන්න ඕනේ. සැප වේදනාවක් එනකොට ඒ සැප වේදනාවට යට වෙන්නේ නැතුව ඒක උඩ නැගගෙන ඉන්න පුළුවන්කම අපිට තියෙන. උඩ නැගගෙන යට වෙන්නේ නැතුව අපිට පුළුවන්. මොකද යට වුණා කියන්නේ අහු වුණා කියන එක. උඩ නැග්ගා කියන්නේ කන්ට්‍රෝල් කියන එක. ඒකයි වෙනස. හිතන්නකෝ අපි බෝට්ටුවකට යට වුණාම අපි බෝට්ටුවට යට වෙලානේ. උඩ නැග්ගාම අපිට ඒක කන්ට්‍රෝල් යන්නේ වගේ. අපි ඒක උඩ නැග ගන්න ඕනේ. නැගගෙන ඒකට අපිව යට කරගෙන යන්න දෙන්න හොඳ නෑ. අනේ උනේ මොකද්ද කියලා මතක නෑ කියන්නේ. වුනේ මොකක්ද කියන්නේ මම දන්නවා කියන කොළුවේ තියාගෙන ඉන්න තරම් අපි ඒක යට කරගන්නවා. ඒක තමයි වේදනාවේ අනිත්‍යභාවය බලන හොඳම ප්‍රායෝගික කතාව. ඊට සංඥා. සංඥා කියලා කියන්නේ අපි මේ ගොඩ ගහගෙන ඉන්න ලෝකය පිළිබඳව අපිට තියෙන දැනීම, හැඟීම, මතක හැමදේම. අපි ගත්තොත් සබ්ජෙක්ට් එක. ඒ සබ්ජෙක්ට් එකේ අපිට තියෙන දැනුමට අපි සමහරට මුලා වෙනවා. මට මේ පිළිබඳව හොඳ විචාරද ඥානයක් තියෙනවා කියලා. මුලා වෙනවා. ඒකට කියනවා සංඥාව පිළිබඳව නොදන්න අඥානය කියලා. එයා සංඥාවන් ගොඩාක් තිබ්බට යාට ප්‍රඥාව නැහැ. සංඥාව ගොඩාක් තිබ්බට ප්‍රඥාව නැති වුනහම
කියන්න ඕනේ කොතනද කියන්න ඕනේ මොකද්ද කියන එකවත් දන්නේ නැහැ. සංඥා ගොඩක් තියෙන දුෂ්ප්‍රඥයෝ දැකලා නැද්ද? දැකලා තියෙනවනේ. එනිසා සංඥාවේ මමත්වය ගැන මුලාවන්නෝ සංඥා මමත්වයෙන් සසරට වැටෙන්නෝය. මම මගේ කියකේ මානින් ඉදිමිලා ඉඳලා අවසානයේදී එළුව වෙලා බල්ල වෙලා රිලව් වෙලා ඉපදුනහම එක්ක බල්ලෙක් එක්ක රිලවෙක් කියනවා. ඊට පස්සේ නැට්ටත් කෙලින් කරගෙන බුර තමයි ඉන්න වෙන්නේ. අධික මානෙ නිසා. හරි. එතනටපත් නොවෙන්න නම් සංඥාවේ විපරීත බව දැනගෙන සංඥාවල් වල තියෙන අනිත්‍යභාවය දැනගන්න ඕනේ. පිටුතුනේ අපිට අම්මා තාත්තා අක්කා නංගි මේ ඔක්කොම අපි ගොඩ ගහගන්න සංඥානේ. ඇත්ත කතාව. ඒතර ඒවාට ලොකු දෙයක් මගේ අම්මා කියන වචනයට ලොකු අර්ථයක් දෙන්න යන්න එපා. අම්මා කියන එකට අර්ථයක් දෙන්න. අර මගේ කියන කෑල්ලත් එක එදෙනකොට ඒක ටිකක් අමාරුයි වැඩි. ඒකයි කතාව. අමාරු වැඩි. ඒ අමාරු වැඩිකම නිසා හොඳම දේ ඒවාට බර දාන්න යන්න එපා. මගේ අම්මා මෙහෙමයි, මගේ අම්මට මෙහෙමයි, මගේ අම්මට කවුරුත් නෑ, මගේ අම්මට මං විතරයි ඉන්නේ. එහෙම හිතපු ගමන් ඔබ පරාදයි වෙන්නේ මේ ලෝකෙ. අපි හිතන්න ඕනේ ඊට වඩා එහයින් ඒගොල්ලන්ගේ සසර. අපි අපේ සසර. අපි විසින් අම්මට කළ යුතු යම් යුතුකමක් තියෙනවා නම් ඒක කරනවා. මිසක් ගොඩ ගහගන්නේ නැහැ. අපි ඒකට යට වෙන්න හොඳ නැහැ. අන්න ඒක තමයි කතාව. අපි ඒකට යට වෙලා ඉන්නේ නැත. ඒ තමයි සංඥාව. සංස්කාරයත් ඒ වගේ තින්නේ. සංස්කාරය වගේ වෙන්නේ කොහොමද? අපි තුමුකෝ දැන් සංස්කාර කියලා ගත්තාම කුසල අකුසල කියලා එක්තරා පුඤ්ඤාභි සංස්කාර. ඔහොමත් තියෙනවනේ දැන් සංස්කාර කියන වචනේ. මෙතනදී මේ කතා කරන්නේ ඇත්තටම චෛතසික ධර්ම 50ක් ගැන. වේදනා සංඥා දෙක අතරලා ඉතුරු චෛතසික ධර්ම 50. ඕවගේ තියෙනවා ලෝභ මූලික චෛතසිකය. ද්වේෂ මූලික චෛතසික. එතකොට අපි කාගාව හරි කාගෙන හරි ඇති කරගන්න ලෝභය කියන්නේ එක්තරා ආකාරයකට සංස්කාරයක්. ඒවා නිත්‍ය නෑ පින්වතුනි. ඒ දේවල් හේතු සකස් වෙනකොට හටගෙන ඒවා හේතු මත පැවතිලා හේතුව නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. තේරුණේද මම කියපු? ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ අපි කාව හරි කෙනෙක්ට ආදරය කරනවා. කරන්නේ එයාගේ ගුණයක් දැකලා. හැබැයි ටික කාලෙකින් එයාගේ අගුණය මතුවෙනකොට මේ පැත්තෙන් ඇති කරගෙන ඉන්න ආදරයේ හෙලවීමක් වෙනවනේ ලෝභය කියන්නේ. අන්න ඒකයි කියන්නේ නිත්‍ය නෑ. එහෙනම් කිසිදු සංස්කාරය මං වාට ආදරය කියලා කියනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ මං හොඳ නිසා මේගොල්ලෝ මට ආදරේ. මේ ලෝකේ හරිම ආත්මාර්ථකාමී. හොඳට තේරුම් ගන්න. මේ ලෝකේ දුර්ලභයි තමන්ට අර්ථයක් නොවි ලං වෙන මිනිස්සු. ඒ කියන්නේ උදාහරණයක් කවුරු හරි කාට හරි ලං වෙනවා නම් ඒ ලං වෙන්නේ ආත්මාර්ථකාමීවයි බොහෝ විට. එහෙම නැතුව ආත්මාර්ථකාමීත්වයකින් තොරව ලං වෙන මිනිස්සු හරිම දුර්ලභයි. එහෙම අය නැති තරම්. හැබැයි නැත්තිමත් නේ එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා. එකත් මතක තියාගන්න. හැබැයි මේ ලෝකෙ පිංගුතුණී වගේ මහා සත්පුරුෂ දුර්ජන ලෝකයක්. මේ දුර්ජන ලෝකයට මුලා වෙන්න එපා. මේ දුර්ජන ලෝකයට මුලා වුණොත් හැමෝම තමන් ගාවට එනකන් විතරයි බලන් ඉන්නේ. තමන් ගාවින් යනවා කිව්වට පස්සේ ඒක ගැන හොයන්න බලන්න කවුරුත් නැහැ. ධම්මවිජය ස්වාමීන් වහන්සේ බණ කියනකන් විතරයි ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධම්මවිජය ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්නේ. බණාන. මම බණ කියනක නවත්තන මාස දෙකක් විවේක ගත්තොත් ඕගලන්ට මගේ නමත් අමතකයි මං කියපු බණත් අමතකයි. ඒ නිසා ධම්මවිජය ස්වාමීන් බණ කියනකන් ඕගොල්ලෝ මාත් එක්ක ඉඳී. ඒකයි මං ඕගලන්ට සලකනකන් ඕගොල්ලෝ මෙතන ඉන්නවා. මං ඔය කට්ටිය වතැරලා දැම්මොත් අන්න එදාටත් රැඳෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් නෑ මේ ස්වාමීන් වහන්සේ මොකක් හරි දැන් වෙලා ඉස්සර හොඳට හිටියයි කියලා. එන්නේ මිනිස්සු පිටුතුනි ආත්මාර්ථකාමී. අනිත් සියලු දෙනාම ආත්මාර්ථකාමීයෝය. මට ওই පහුගිය දවසක ලස්සන සිද්ධවීමක් නිසා ඔක හොඳට දැනුණා. දැන් අපි කොහේ හරි යනකොට කවුරු හරි මේ අපි දුමුකෝ අපේ ලොකේෂන් එක ඉල්ල ගන්නවා අනේ කොහෙද ඉන්නේ එනවද බලන්න අපිට දෙන්න කියලා. දැන් මම මේ බලාගෙන හැමෝම අපි ඒගොල්ලන්ගේ ගාවට යනකොට විතරයි ලොකේෂන් එක ඉල්ලන්නේ. මේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි සමස්තය ඉල්ලන්නේ. මොකද ඒගොල්ලෝ ගාවට එනවා කියන හැඟීම තියෙන නිසා ඒක උඩින් අර ආදරේ මතුවෙනවා. හැබැයි යනවා කියලා ගියොත් එදාට කවුරුත් ලොකේෂන් ඉල්ලන්නේ නැහැ.
බලන්න මේ පොඩි ඇත්ත. එතන මම කාව හරි කෙනෙක් මම ස්වාමීන් වහන්සේ නමක් බාහන කරගත්තොත් ඒ ස්වාමීන් වහන්සේගේ අම්මා ඇත්තටම මං ගැන හිතන්නේ නැහැ. ඒ අම්මා මට ආදරේ මම ස්වාමීන් වහන්සේට ආදරේ නිසා. නමුත් අම්මා වැඩිපුර හිතන්නේ ස්වාමීන් වහන්සේ ගැන. මිසක් මං ගැන නෙමෙයි. ඒක මම තේරුම් අරගෙන ඉන්න එක මට පහසුයි. ඒක ඉතින් මුළු සමස්තයටම එහෙමයි. අපේ අම්මටත් එහෙමයි, ඔබටත් එහෙමයි, කාටත් එහෙමයි. ඕකයි ඇත්ත. ඔබ වහන්සේ කුමන් ප්‍රශ්නයක පැටලුණත් ඒක නෙවෙයි මට මම මේක දිහා බලන් ඉන්නවා කියන. ඒ පදනම උඩ තමයි අපිත් එක්ක ඉන්නේ. මේ දිහා මාරුයි. එනකොට මම මේ ඇත්ත දන්නවා සහ මේක රියැලිටි එක. මම මේක තේරුම් අරගෙන වාසය කිරීම මට පහසුයිද නැද්ද? මට පහසුයි. ඒකෙන් කියන්නේ ඔගොල්ලෝ හොඳ නෑ, ඔගොල්ලෝ මම හොඳයි අරකයි මේකයි මෙහෙමයි කියලා. ඒ තමයි මම වුණත් එහෙමනේ. ඒකේ මම වුණත් එහෙමනේ කියන්නේ. මම ඇත්තටම එහෙම නෑ. මොකද මට බැඳීමක් ඇති කරගන්න කෙනෙක් නැති නිසා. ඉන්නවන අර එහෙම මම වුණත් ගියොත් හැබැයි මමත් ඉතින් අර දුර්ලභ ගඩට අයිති කෙනෙක් නෙමෙයි, දුර්ලභ නැති ගඩට අයිති කෙනෙක්. මම දැකලා තියෙන බහුතරයක් එනකොට විතරයි පිංගුතුනි. කියන්නේ තමන් තුලට එනකොට ආදරෙන් බලන් හිටියට යනකොට ගියාද කියලාවත් අහන්න කෙනෙක් සමහරකට නැති වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. ඉතින් මේ යථාර්ථය තේරුම් අරගත්තාම ජීවිතේ ජීවත් වෙන්න හරි ලේසි. ඒක අපිටත් හිටපු ගමන් මේක ට්‍රැක් එක එළියට ගිහිල්ලා නෑ අපි කියන හොයලා බලයි කියන හැඟීම ඇති වුණා. ටට්ටක් ගාලා මොකද කරන්නේ? ස්වභාව ධර්මය අපිට ආයි මතක් කරලා දෙනවා. ධම්මවිජය එහෙම නෑ. එහෙම නෑ කවුරුත් මෙහෙමයි කියලා අපිට ටක් ගාලා ස්වභාව ධර්මය කොලයක් දෙකක් ගහනකොට අපිට පේනවා දෙයනේ මේකනේ ධර්මතාවය කියලා. අපි සත්පුරුෂයි කියලා ලං කරගන්න මිනිස්සු අසත්පුරුෂයි කියලා දැනෙනකොට අපි අයින් කරන්නේ ස්වභාව ධර්මය අපිට පෙන්වන කාඩ් සරහා. සයින්ස් සරහා. ඒකට මම කැමතියි. ඔයගොල්ලෝ කැමති වෙන්නේ. සංකාර, විඥානත් එහෙමයි. සිත්. අද ඇති වෙන හිතන්නේ මෙහෙට ඇති වෙන්නේ. අද හොඳ හිතක් ඇතර නරක හිතක් ඇතර අනිද්දාට බයින්න පුළුවන්. එහෙම මිනිස්සු ඉන්නවා. දැන් මාත් එක්ක ඉන්නවා පින්විතනි බොහොම ශ්‍රද්ධාවන්ත මිනිස්සු. අද මේ හොඳ කියලා සතියකට පස්සේ මොකක් හරි වචනයක් කියලා ආයි සතියකින් හොඳ වෙනවා. ඉතින් මම අපි ඒවට ගැහෙප්පෙන්නේ නැතුව ඒ තමයි සිතේ ස්වභාවය. චිත්ත පරම්පරාවන් වෙනස් වෙවි පවතිනවායි කියලා ඉන්නවා මිසක අපි ඒවට වෛර බැඳගන්න යන්නේ නැහැ. උඹ එදා මට මෙහෙම කිව්වනේ ඒ නිසා මං තරහයි අරකයි මේකයි කින්ද මන්ද කියලා. එහෙම කරගන්න යන්නේ නැහැ පින්වතුනි. සිතේ වෙනස් වීම දැකලා ජීවිතේ තේරුම් අරගෙන ජීවත් වීම තමයි ලස්සනම දේ ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්. ඒතකොට කරදරයකුත් නැහැනේ. ඉස්සර නම් ඕක පොඩි ප්‍රශ්නයක්. සාමාන්‍ය මිනිස්සුන්ට ඕක ප්‍රශ්නයක්. මොකද්ද? තමන් සත්පුරුෂයි කියලා හිතාගෙන කෙනෙක්ව ලං කරගත්තට පස්සේ එයා අසත්පුරුෂකම් පාද්දී අපි ස්කන්ධ පහත් එක්ක හැප්පෙනවනේ. අයියෝ මං හිතුවා හොඳයි කියලා. දැන් මොකද කරන්නේ? දැන් අපි කරන දේ තමයි මම සත්පුරුෂයි කියලා ලං කරගත්තට පස්සේ එයා අසත්පුරුෂකම් පෑවොත් ස්වභාව ධර්මයේ නීතිය මම දන්න නිසා මම එයාගේ අසත්පුරුෂකම ටක් ගාලා දැකලා එයාව අයින් කරලා දානවා. අයින් කරනවා කියන්නේ පිටුතුනි මරලම දානවා ඉතින් ආයි. හිතෙන් මරලම දානවා හිතෙන්. ඒ මරපු තැන් අප්‍රමාණ මංගාව තියෙනවා. එහෙම මරපු තැන්. එහෙම අහුවෙච්ච අයත් දන්නවා ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේ එක පාරයි අතහරින්නේ. එතනින් එහාට ආයි කිසිසේත්ම ලං කරගන්නේ නැහැ කියන්නේ. මොකද? බකල් වෙච්ච අල්මාරි ගන්න බෑ අපිට. එක පාටම පළවෙනි වැරද්දීම අතහරිනව නෙමෙයි බලනවා. එකක් බලනවා, දෙකක් බලනවා. මිනිසුන්ට අත්වැරදීම් වෙන්න පුළුවන්. තුනක් බලනවා. 4 5 බලලා පින්වතුනි ඊට පස්සේ අතාරින්නේ ආයිත් ගන්න නැති වෙන්නේ. ඒ අතාරීම මටවත් ආයිත් රිවර්ස් කරන්න බෑ. ඒකයි. මොකද 1 2 3 4 මම අල්ලගෙන ඉඳලානේ අතාරින්නේ. 5 6 දී අතාරියට පස්සේ ඒක රිවර්ස් කරන්න ආයි අපිටවත් බෑ. ඒ බ්ලැක් මාක් එක සදාකල් තියෙනවා. ඒකයි. ඒ නෙගටිව් මාක් එකේ තමයි ඊට පස්සේ යාට දුවන්නේ. ඉතින් මේවා මේ තමයි ලෝකෙනේ. එන සංස්කාර විඥාන මේවට ආසාවන් උපදවගෙන වාසය කරනවට වඩා ඒ වගේ අනිත්‍යභාවය දැකලා මම කිව්වේ මගේ ජීවිතේ අපි මම මේ ධර්මතා පහ ජීවිතයට එකතු කරගෙන තියෙන තැන මට මේක හරි පහසුයි. අද හොඳට hina වෙලා ඉන්න මිනිස්සු හෙට තරහා වුණා කියන එක මට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ජීවිතේට. ඒක ඇත්තටම හරිම සොඳුරු අත්දැකීමක්. හොතට ධර්මතාවය විකල බලන්න.
මම එකතු කරගන්න මේ පහ ඔබටත් පුළුවන් නම් ඔබේ ජීවිතේට එකතු කරගන්න හරියාකාරව ඔබට අනිවාර්යෙන් පුළුවන්කම ලැබෙයි පින්වතුනි. ජීවිතය අවබෝධයකට යන්න රූප වේදනා සංඥා සංකාර මේ හරි ලස්සනයි. නිවන් දැකීම පැත්තකට දාන්න මේ ජීවිතය යහපත්ව ගත කරන්න මේ පහ ගැනම අවබෝධයක් තියෙනවා නම් එක එක ගැන වෙන වෙනම නෙමේ පහ ගැනම සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම් ඔහුට මේ ලෝකයේ පිළිබඳව පින්වතුනි පොඩ තෘෂ්ණාව කියන එක දුර වෙලා යනවා. නිත්‍ය නැති සංස්කාර පිළිබඳව තියෙන ආශාව නැති වෙලා යනවා. නැති වෙනකොට ජීවිත අවබෝධයකට පත් වෙන්න පුළුවන්. අවබෝධයකට පත් වෙන්න ජීවිතේ තේරෙනකොට නැවත ඉපදීම කියන එක නැති වෙලා යනවා. මේක අවබෝධ කරගන්න ඔබට මේ දේශනාව ඒකාන්ත පාරමිතාවක් පාරමී ශක්තියක් වේවි. ඒසේ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි දේශනා කරපු සූත්‍රය සඳහන් වන්නේ සංයුක්ත නිකාය අනිත්‍ය සූත්‍රය කියලා සූත්‍රයක. මේ සූත්‍රය ඊටාම වටින සූත්‍රයක්. පොඩි පරයායක් වුණත් ලෝකේ යම්කිසි දෙයක් අනිත්‍ය වෙලා තියෙනවා නම් ඒ අනිත්‍ය දේවල් පිළිබඳව ආශාව අතහැරලා දාන්න කියන පණිවිඩේ ඊටාම ලස්සනට තියෙනවා. ඒ නිසා මම ඔබට ප්‍රායෝගික ජීවිතයට අවිල්ල කියලා දුන්න ප්‍රායෝගික ජීවිතයේදී අතහැරීම පුරුදු කරන්නේ කොහොමද කියලා. ප්‍රායෝගික ජීවිතයේදී අතහැරීම පුරුදු කර ගන්න පුළුවන් අපිට මෙන්න මේ කියන පොඩි දේවල් වලින්. එදිනෙදා පේන දේවල් අතහරින්න පුරුදු වෙච්ච කෙනාට මේ ලෝකේ අතහැරනවා කියන එක ස්වභාවිකවම වෙන දෙයක්. ඒ සඳහා ඔබට මේ දේශනාව පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දීමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බා. හොරණ පදිංචි හර්ෂා සඳමාලි මෙනවිය කලුතර පදිංචි සම්පත් වර්ණකුල මහත්මයා කලුතර පදිංචි ගුණසිංහ මහත්මිය විසින් අද දවසේ මේ පින්කම සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. සුජීවත්ව සිටින සිය දෙමව්පියන් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මෙම උතුම් පුණ්‍ය කුසලයේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. කිරිමැටියාව පදිංචි මංජුලා චාන්දනී මහත්මියගේ පරලෝක සැපත් දෙමව්පියන් වන එන්.බී. නායක බණ්ඩාරපියා ආර්.එච්.එම්. කරුණාවතී මව ආර්.එච්.ආර්.එස්. රණසිංහ මහත්මයාගේ මිය පරලෝකීය දෙමව්පියන් සහෝදරයන් සිය පවුලේ සියලු මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඒ වගේම ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්නට මේ කුසල් සියලු දිනාට හේතු වේවා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඒ වගේම නමින් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් නම් සඳහන් කළ නම් සඳහන් නොකළ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වේවා සසර ජීවිතය සුවපත් වේවා පතන බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයෙන් කටයුතු කළ සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට උපකාර කළ සියලු දෙනාට දේශනා කළ අප සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියක් එත්නම් ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේම නිවෙන්නට සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නට මේ ගෞතම සම්බුද්ධ ශාසනය අවශ්‍ය කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා පතන බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් තුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට දේශනාව අවසන් කරන ඔබ සියලු දිනාට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. දේශක්ඛයෝ නිබ්බානං